මෝහක්ඛයෝ නිබ්බානං समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्गमुक्दं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ ගිලානුපට්ඨාකෝ නාලං ගිලානං උපට්ඨාතුං කතමේහි පංචහි නප්පටි බලා හෝති බේසජ්ජං සංවිධාතුං සප්පාය සප්පායන්න ජානාති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක පින්වතුන් මේ සෝදානම් වන්නේ ඒ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී මුක ධාතුවෙන් දේශනා කොට වදාළ තුන් ලෝකයක් සුවපත් කොට වදාළ උතුම් නිර්මල සද්ධර්මයෙන් බිඳක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. අගෝස්තු මාස 27 වෙනි දිනට තමන්ගේ උපන්දිනය සමරන පූමුතු විමලරත්න දියණියට වාසනාවන්ත සුබ සහගත අනාගතයකට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයම සීල සමාධි ප්‍රඥා ගුණ වඩාගෙන පතන බෝධියකින් නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. පින්වන්ත තාත්තා අම්මා අක්කා ඇතුළු විමලරත්න පවුලේ සියලුම ඥාතීන් විසින් බව සිහිපත් කරලා තියෙනවා. තවත් ප්‍රාර්ථනාවන් කීපයක් සිහිපත් කරලා තිබ්බත් ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි, අද දවසේ මම මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ එක්තරා සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මය ඇත්තටම මේ ඔබට මතක ඇති මම පහුගිය දවසක ධර්ම දේශනාවක් සිද්ධ කරා මේ ලෙඩෙක් වුණාම කොයි විදියටද බෙහෙත් ගන්න ඕනේ කියලා. ඒක තමයි ධර්ම දේශනාවේ මාතෘකාව උනේ. ලෙඩෙක් වුණාම ඒ ලෙඩා බෙහෙත් ගන්න ආකාරය දැනගෙන බෙහෙත් ගත්තේ නැත්තම්, මේ Tamanගේ බෙහෙත් ටික ප්‍රතිසේවනය කරන්නේ නැත්තම්, සප්පාය අසප්පාය දැනගෙන ඉන්නේ නැත්තම්, Tamanට ඇති අමාරු ඇති පරිදි කියන්නේ නැත්තම්, අන්න ඒ වගේ කරුණු පහක් ගැන මම දේශනා කරයි දේශනාවේදී. ඒ තමයි ලෙඩෙක්ගේ හැටි. එහෙම ලෙඩෙක් තමයි මේක සුවපත් භාවයට පත් වෙන්නේ. අද මම මේ දේශනාව සිද්ධ කරන්නේ මේක අනිත් පැත්තට. ඒ තමයි ගිලානාට උපස්ථාන කරන කෙනා. ගිලානුපස්ථායක, ගිලානුපට්ඨායක. ඒ ගිලානුපස්ථායකයා විසින් බලාපොරොත්තු විය යුතු ඒ ගිලානුපට්ඨායකයා පිළිබඳ ළඟ ඇති කරගත යුතු ගුණධර්ම පහක්. මේක එක්තරා ආකාරයකට මම කියන්නේ මේක ගිහි සමාජයටත් වටිනවා. ගිහි සමාජයටත් වටිනවා. එකක් අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ට උපදෙස් දෙන. දරුවෙක් හදන්න යන අම්මෙක් තාත්තෙක්. ඊළඟට පාසලක උගන්වන ගුරුවරියක්, දහම් පාසලක ඉගැන්වීම සිද්ධ කරන ගුරුවරියක්, ඇත්තටම අසනීපයක් වෙලා ඉන්න ලෙඩෙක්ට උපස්ථානය කරන උපස්ථායකයෙක්, කර්මස්ථානාචාර්යවරයෙක්ට හෝ අනාගතේ වෙන්න ඉන්න පොඩි ස්වාමීන් වහන්සේලාට උනත් මේක නොවටිනව නෙමෙයි. තමන්ගේ පැත්තෙන් හොඳට හිතලා ඒ
යෝගාවචරයන්ට කර්මස්ථානයක් ලබා දිය යුතු ආකාරය පිළිබඳව පවා මේ සූත්‍රයේදී එක පැත්තකින් විග්‍රහ කරගන්න පුළුවන්. ඇත්තටම මේකේ දක්වලා තියෙන නම් ගිලානුපට්ඨායකය පිළිබඳව. නැත්තම් අසනීප වෙච්ච කෙනාට උපස්ථායනය කරන කෙනාට. හැබැයි මේක මේ ඕන පැත්තකට ගලප ගන්න පුළුවන්. මොකද කායික අසනීපය වගේම තමයි මානසිකව සිද්ධ වෙන කෙලෙස් නිසා සිද්ධ වෙන අසනීපයත් බව දක්වන්නට ඕනි. අපි සූත්‍ර දේශනාව ක්‍රමානුකූලව දිගහැර ගමු. පිටත්නි මේ ගිලානුපට්ඨායකයේ ගාව තිබිය යුතු ප්‍රධාන සහ පළවෙනි ලක්ෂණය තමයි මේ ගිලානුපට්ඨායකය ප්‍රතිබල සම්පන්න වෙන්න ඕනේ. මොකද මේ ප්‍රතිබල සම්පන්න වෙන්න ඕනේ කියන්නේ මේ බෙහෙත් නියම කරන්නට අවශ්‍ය කරන ශක්තිය Taman තුල තියෙන්න ඕනේ. මේ බෙහෙත් සංවිධානය කරන්නට, බෙහෙත් නියම කරන්නට, බෙහෙතක් යෝජනා කරන්නට ශක්තිය Taman තුල තියෙන්න ඕනේ. ඒතර දැන් මේක බලන්න මේක අපේ ගිහි සමාජයට හරි වටිනවනේ. අර මට මතකයි කාලෙකදී ඩෙන්ගු කියලා රෝගයක් හැදෙනවා. හැදුනට පස්සේ මේ මොකද කරන්නේ අපේ උපාසකම්මලා ඔක්කොම එකතු වෙලා තාත්තලා මොනවා හරි නේද අර යුස දුන්නොත් හොඳයි කියයි මේ යුස දුන්නොත් හොඳයි කියයි හොරාට ડોක්ටර් එපා කියනවා. අම්මලා ගිහලා බලෙන් කට ඇරලා කොහම හරි පෝලෙනවා. හිතන්නේ ඒකෙන් ජීවත් වෙයි කියලා. ඒ කියන්නේ එහෙම හැමෝටම බෙහෙත් දෙන්න පුළුවන් කමක් නෑ ලෝකේ. බෙහෙත් දෙන්න පුළුවන් එක පිරිසක් ඉන්නවා. ඒ පිරිසේ විශාරදෙක් බවට පත් වෙන්න ඕනේ. කියන්නේ බෙහෙත් සම්බන්ධව. නැත්තම් එකම දෙයට දැන් අපි උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතමු කාට හරි ඉඳගෙන ඉඳලා නැගිටිද්දි කලන්තේ වගේ එනවා. එහෙම වෙන්න පුළුවන්. ඉඳගෙන ඉඳලා නැගිටිද්දි කලන්තේ වගේ එනවා. දැන් මේක අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපි හිතන්න යන්න හොඳ නේ. මේක එක්ක ලෝ ප්‍රෙෂර් වෙන්නේ නැති. සමහරකට ලෝ ෂුගර් වෙන්නත් පුළුවන්. ලෝ ප්‍රෙෂර් වෙන්නත් පුළුවන්, ලෝ ෂුගර් වෙන්නත් පුළුවන්. එතකොට දැන් මේකෙදී හිතන්නකෝ මට ලෝ ෂුගර්ද දන්නේ නැහෙනි කියලා හිතාගෙන සීනි කන්න ගිහිල්ලා දීවැඩියාව හැදුණා. අන්න ඒ නිසා මේක අනිවාර්යයෙන්ම මේ විෂය පිළිබඳව දන්න වෛද්‍යවරයෙක්ගෙන් මේ පිළිබඳව විමසිය යුතුයි. එතකොට වෛද්‍යවරයා කියනවා මෙයාට ලෝ ප්‍රෙෂර් තියෙන්නේ. එහෙනම් මොකද කරන්න ඕනේ මොනවා හරි අර කෝපි જાතියක් වලදන්න. ඒකෙන් ප්‍රෙෂර් එකට යම්කිසි සපෝට් එකක් දෙනවනේ. අර එහෙම කියනවා වෛද්‍යවරු අහලා බලන්න. ඊට පස්සේ ඔන්න දැන් තවත් ලෝ ප්‍රෙෂර් හරි එහෙනම් රැයට පොඩ්ඩක් නිදා ගන්න එක වැඩි කරන්න. මේ අඩුවෙන් නිදා ගන්න එපා. වෙහෙස වෙන්න එපා. මොනවත් කල්පනා කර ඉන්න එපා. එහෙම වෙනකොට මේ ප්‍රෙෂර් ඩ්‍රොප් වීම කියන එක සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට දැන් මේ මම කිව්වයි කියලා මේක වලදන්න යන්නත් එපා. ඔබට මේ වගේ අසනීපයක් තියෙනවනම් මොකද කරන්න ඕනේ? ඒකට සුදුසු වෛද්‍යවරයෙක් හමුවන්න ඕනේ. එතකොට කියනවා නේ සාමාන්‍යයෙන් නිදාගatti කකුල් දෙක ටිකක් උඩක තියාගෙන නිදා ගන්න. ඔළුව පහළට තියාගෙන නිදා ගන්න. වතුර වැඩිපුර වළඳන්න. බොන්න. මෙහෙම ඇයි කියන්නේ? ඒ වෛද්‍යවරයාට ඒ විෂය පිළිබඳව තියෙන අවබෝධය නිසා. දැන් මේක එක එක්කෙනා මේ ඉස්කෝලවල වල ගුරුවරුයි. නැත්තම් පාරේ ඉන්න අයයි. අර එක එක ගොඩේ වෙද්දුයි දෙන බෙහෙත් බීලා මිනිහෙක් ලෙඩක් හොඳ කරගන්න බෑ. ඒ නිසා මේ මගේ පිංගුතුල්ලට මේක වටින්නේ ශ්‍රාවකයන්ට මේක වටින්නේ Tamanට ගුරුවරයෙක් හොයාගද්දී. ඒ ගුරුවරයා ක්වොලිෆයිඩ් නැත්තම් සුදුසුකම් ලත් කෙනෙක් බවට පත්විය යුතුයි. ඔය ආතප්පාතක් නැතුව කියපු පමණින් භාවනාවක් දීපු පමණින් භාවනා කරන්න යන්න එපා. පාරේ යනකම ඔන්න කවුරු හරි කියනවා මේ ඔයගොල්ලෝ දන්නවද මේ කොරෝනා වලට මේක මරුනේ. ඉතින් මේගොල්ලෝ බීලා බලනවා. වැරදි. සුදුසුකම් ලත් කෙනෙක්ගෙන් මේක ගන්න ඕන. ඒක තමයි ශ්‍රාවකයාට මේක ලැබෙන බෙනිෆිට් එක, ලාභය. ඒ වගේම මේ ගිලනට උපස්ථානය කරන කෙනා තමන් සිහිය එලවා ගන්න ඕනේ. මොකද පින්තුනි මම මේ ශාසනය දැකපු දෙයක්. මේ ශාසනයේ බොහෝ අය මේ නොදැන මිනිස්සුන්ට මේවා කියලා දෙනවනේ. අනිත් එක තමන් දන්නේ නැහැ කියලා දැනගෙන තමයි තමන් දන්නේ. දැන් තමන් දන්නවද නැද්ද තමන්ට ධානයක් තියෙනවද නැද්ද කියලා. ඒක තමන්ගේ හිත දන්නවනේ තමන් ධානලාභීද නැද්ද කියලා. තමන් දන්නවද නැද්ද තමන් නාම රූප පරිච්ඡේද ඥානෙ ලැබලාද කියලා. ඒක මේ බොරු බණ කියන්න යන්න ඕනේ. ඒක තමන්ගේ හිත දන්නවා. තමන් දන්නේ නැද්ද තමන්ට ප්‍රත්‍යපරිග්ඝා ඥානිය තමන් පටිච්චසමුප්පාදය කල්පනා කරලා ඒ පටිච්චසමුප්පාද මනසිකාරයෙන් ඇති වුණා වූ යම්කිසි සිහියක්. අවිද්‍යාව නිසා සංස්කාර නිසා විඥාන ආදී ඇති වෙනවා කියලා තමන් දන්නේ නැද්ද? තමන් වැඩුවා නම් තමන්ගේ හිත දන්නවනේ. ඊට පස්සේ අපි කියොත් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් මේ පොතේ තියෙන කතාව වෙනයි. පොතේ තියෙනවා එක හරි. නමුත් භාවනාවේදී මේ රූප කලාප වල තියෙන දේ සැපේ තියෙන දුක්ඛ ස්වභාවය. සමහර දුකේ තියෙන දුක්ඛ ස්වභාවය වැටෙනවා මිනිස්සුන්ට. සැපේ තියෙන දුක ස්වභාවය වැටෙන්නේ. ඒක දිව්‍ය තලයක වුණත් තියෙන දුක දකින්න පුරුදු වෙන්න ඕනේ. බ්‍රහ්ම තලයක තියෙන දුක මිනිස්සු මේව දන්නේ නැහැ සමහරක් වෙලාවට. මනුෂ්‍ය තලයේ තියෙන දුක. ඇයි?
අර පොතේ තියෙන එක කියෝගෙන තිබ්බට දුක්ඛේ ඥානං අරකයි මේකයි මෙහෙමයි දුක්ඛ මෙහෙමයි දුකට හේතුව මෙහෙමයි සමුදය මෙහෙමයි. හැබැයි මිනිස්සු හිතලා බලලා කල්පනා කරලා නැහැ. තමන්ගේ අතුලාන්තයෙන් කවරාකාරී දුකක් කවරාකාරී පීඩාවක් තමන් තුළට පැනෙනවද කියලා. ඒ නිසා විශේෂයෙන්ම කර්මස්ථාන ලබා දෙන කර්මස්ථානාචාර්යවරයෙක් වෙද්දී මම කියන්නේ මේ කර්මස්ථානාචාර්යවරයෙක් කියන එක උපාධියක් නෙමෙයි. ඒක කවුරුත් දුන්න උපාධියක් නෙමෙයි. ඒකට එන්නේ තමන්ගේ ශිෂ්‍යයා එක්තරා ආකාරයක බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ ත්‍රිපිටක මහරහත් උතුමෝ මහරහත් උතුමන් වහන්සේලාගෙන් පස්සේ ත්‍රිපිටකාචාර්ය අනාගාමී සකදාගාමී සෝවාන් ත්‍රිපිටකාචාර්ය දෙපිටකාචාර්ය ඒකපිටකාචාර්ය හෝ අඩුම ධානලාභී තත්වයකට පත් වෙලා ප්‍රත්‍යඥ භූමිය ඉඳන් හරි විදර්ශනා ඥාන වඩපු කෙනෙක්ම මේ කර්මස්ථාන ලබා දීම සිද්ධ කරනවා විනා තමන්ට ඕන එක කරන්න ගියොත් මේකේ ගොඩාක් දේවල් අතහැරෙනවා. ඒකයි තර්කයට අහු වෙනවා. මේ භාවනා ඔක්කොම තර්කයට අහු වෙනවා. හැබැයි තර්කයට අහු වීම තුල වුවත් ඒ තර්කය තුල පමණක් මේ ධර්මදේශනාවන් හෝ කර්මස්ථාන ලබා දීම සිද්ධ කරන්නට ගියොත් මොකද වෙන්නේ? ඒ තර්කය තුලින්ම අපිට කතා බහක් ඇති කරන්න පුළුවන්. නමුත් හැමදාම මේ தત્ත්වය රඳා පවත්ව ගන්න බෑ. එනිසා ගිලානුපට්ඨායකයෙක් බවට පත් වෙද්දී මේක කර්මස්ථානාචාර්ය කියන්නේ කර්මස්ථාන ලබා දීම පැත්තට මම මේක දාන්නේ. අනාගතේ ස්වාමීන් වහන්සේලා එනවා. අනාගතේ තවත් ගිහි පැවිදි උදවිය එනවා. මේ ගිහි පැවිදි උදවිය ස්වාමීන් වහන්සේලා තවත් කෙනෙක්ට කර්මස්ථානයක් ලබා දීමේදී මෙන්න මේ තමන් ඒ බෙහෙත් සංවිධානය කරන්න පුළුවන් දක්ෂතාවයෙන් ශක්්‍යතාවයෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. අපිට ඕන විදියට මේවා කඩලා බිඳලා වෙන් කරලා දක්වන්න බෑ. එහෙම දක්වන්න ගියොත් පිරිසුදු බුද්ධ භාෂිතය අවම වෙනවා. බුද්ධ භාෂිතය කිලිටි වෙනවා. ඒකට පෘථග්ජන භාවය එකතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දක්වපු ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමය දෙනවා මිසක් අපි ෂෝට්කට් එකට අපිට කැමති ඒවා ඇඳලා අපිට කැමති ඒවා ලියලා අපිට කැමති ඒවා කතා කරලා මේකේ බෑ. බුදුරජාණන් වහන්සේ පනවපු ටික විතරයි අපිට කරන්න පුළුවන්. සන්නේ බෙහෙත් දෙන්න තමන් සුදුස්සෙක් බවට පත් වෙන්න. එහෙම දන්නේ නැතුව දෙන බෙහෙත් ලෙඩටත් සමහරක් විට මාරාන්තික භාවයක් ඇඳවන්න පුළුවන්. දැන් හිතන්න දන්නේ නැතුව දෙන බෙහෙත් ලෙඩට මාරාන්තික භාවයක් ඇඳවන්න බැරිද? මරණය දක්වාගෙන යන්න පුළුවන් ලෙඩාව. හරි. එසා අංක 1 විශේෂම කර්මස්ථානයක් ගැන කතා කරද්දී ධර්ම කාරණාවක් පිළිබඳව කතා කරනවට වඩා එහාට යන්න ඕන එකක්. ඒ පිළිබඳව තමන් බෙහෙත් සංවිධානය කරන්නට දක්ෂයෙක් වෙලා පටිබල පුද්ගලයෙක් බවට තමන් වඩලා ඒක කෙලවරක් එක්තරා ආකාරයකට දැකලා ඒ භාවනාවෙන් වන්නේ කුමක්ද කියන එක පිළිබඳව නිසි අවබෝධයක් අරගෙන එහෙම තමයි අපිට මේක කරන්න ඕනේ. මේ බාන බුද්ධ භාෂිතයනේ. දැන් මේක වඩා වටිනවා මේ පුරුද්ද තියාගෙන නොහිටියොත් ගෙවල් වල මිනිස්සු මොකද කරන්නේ? සමහරක් වෙලාවට පුංචි දේවල් අසනීප අමාරු වලට උනත් බැන්ඩේජ් යොතාගෙන අරව කරගෙන මේව කරගෙන ඉන්නවා. සාමාන්‍ය ජීවිතයේදී උනත් වෛද්‍යවරයෙක් ගාවට ගෙනියන්න යොමු වෙන්නේ අන්තිමට ගෙදරම ළමයි මැරෙන්නේ නැද්ද? ගෙදරම ළමයි මැරෙනවා. තමන්ගේ එක්ස්පීරියන්ස් එක පැත්තකට තියලා තමන් අපි දැනගන්න ඕනේ අපිට කොච්චර මේවා පිළිබඳ අවබෝධයක් තිබ්බත් අපි කායික ලෙඩකට බෙහෙත් කරත් මානසික වශයෙන් ලෙඩකට බෙහෙත් කරත් ඒකට සුදුස්සෙක් නෙවෙයි නම් තමන් ඒක නොකර ඉන්න එක තමයි වඩා වැදගත්. මේක ගිලානුපට්ඨායක සූත්‍රය පෙර සඳහන් කරපු සූත්‍රයට පස්සේ සූත්‍රයේ තියෙන කතාවක්. පැහැදිලිද මම මේ කියන්නේ? මේක ඔන්න ගිහි ජීවිතයේ කායික අසනීප වලට පැවිදි ජීවිතයේදී යම් කර්මස්ථාන ලබා දීම වෙනවා. මේකම එනවා මේ ගුරුවරාදීන්ටත් පැනෙනවා එක්තරා ආකාරයකට. මොකද මේ ගුරුවරු අද ගොඩක් වෙලාවට තියෙන්නේ තමන්ගේ වාචික දූෂණයකටපත් වෙනවනේ. සමාජයේ වාචික දූෂණයටපත් වෙනවා. ගෙදරදී අම්මයි තාත්තයි පරුස වචනින් කතා කරනවා නම් ළමයා පරුස වචන ඉගෙන ගන්නවා. ඒ ළමයා ඒක අරගෙන යනවා ඉස්කෝලේට. ඉස්කෝලේ යාළුවත් එක්ක මේක හොරෙන් කියනවා. එස් මේක ඉස්කෝලේ කතාවකටපත් වෙනවා. මේක අහන මිස්ටර් කේන්ති යනවා, සර්ටි කේන්ති යනවා. ඒතකොට මේක ඉගැන්වීමක් නෙමෙයි අන්තිමට රණ්ඩුවක් නේ. ගුරුවරයාත් දැනගන්න ඕනේ තමන්ගේ විෂය පද්ධතිය ඇතුලේ ඒක නිසි ආකාරව නිකම්ම මේ අර ක්‍රියේටිව් හරිය නිර්මාණශීලී වෙන්න ඕනේ. නිකම්ම උගන්නලා ගිහිගෙන අර ඉස්සර ඔයගලන්ට මතකද අපිට අනුරාධපුරය, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව ඔය ටික ඉගෙන ගන්න අර කවියක් හදලා අපෝ මතකයි නේ කියන්න බෑ ඉතින්. අන්න ඒ වගේ යම් නිර්මාණශීලී විදියට ශිෂ්‍යයාට මේක ලබා දෙන්න තමන් දක්ෂ වෙන්න ඕනේ. දැන් ඕක ඇත්තටම පිටුදී කර්මස්ථානයක් වඩද්දි තමයි ඕක මම මේ පැත්තටම එන්නේ. ඒක හරි වටිනවා. මේ අපිට බලන්න ඕනේ. අපිට ගෙදර ඉස්කෝලේ ගන්න විදිය ඕනේ නැහැ.
හරියට ගුරුවරයා කියන කෙනා ශිෂ්‍යයාව තේරුම් අරගෙන නොහිටියොත් සමහරුන්ට මෛත්‍රී භාවනාව දෙන්න පුළුවන්. සමහරුන්ට දෙන්න බෑ. ආනාපාන සතිය හැමෝටම වඩන්න සුදුසු භාවනාවක් නෙමෙයි. මුට්ට සතිස්සන වදාමි. එතකොට මේ සිහිය කියන එක මනින තැනක් තියෙනවා. ඒ සිහිය මනින්න එදිනෙදා වැඩ කරනවද කියන එකකින් නෙමෙයි කොච්චර Tamanට කොච්චර වපසරියක් අහු වෙනවද. ඒක මාර සිහියක්. කියන්නේ මේ පොඩි අර පොයින්ට් නැති මිනිස්සු එක ලයින් එකක් විතරයි බලන්නේ. ඒ ලයින් එක දිහා බැලුවාම ඒගොල්ලන්ට ගොඩක් දේවල් අතහැරෙනවා. හැබැයි පොයින්ට් මිනිස්සු මේක 180 view එකක්වත් අඩුම 180ක් බලනවා. තවත් පොයින්ට් මිනිස්සු 360 view එකක්වත් වටේම රවුන්ඩ් වටේම බලනවා. තර කර්මස්ථානයක් නියම කරද්දී ආනාපාන සති කර්මස්ථානයේ නියම කරද්දී යෝගාවචරයේ ආරණ්‍යයට ආපු දවස් ඉඳන් බලන්න ඕනේ. ආපු දවස් ඉඳන් අද වෙනතක් හැසිරීම කවර ආකාරයේද කියලා බලලා තමයි අපිට ආනාපාන සතිය දෙන්න පුළුවන්. මේකයි. අද කාලේ දැන් ගොඩක් අයට අපි මේ භාවනාවන් කියලා දීගෙන යනවා. ඒකට හේතුව තමයි ගොඩක් අය භාවනා නොකරත් අඩුම මේ බුද්ධ භාෂිතය කියන කාර්ය ඉතුරු වෙන්න එපා මේක මේ ආකාරයෙන් කරන්න කියලා. ඒ නිසා අපි ගොඩක් දකින ශිෂ්‍යයන්ට උනත් ගිහි පිංගුතුල්ලට උනත් සාමාන්‍යයෙන් අපි එහෙම දෙන්නේ නැහැ. මොකද මේ සුස්ක විපස්සනා වගේ භාවනාවක් කරවන්න ඕනේ ළඟ තියාගෙන ඉන්න ඕගෙන. කොටසින් කොටස අරගෙන යවනක තමයි මේකේ වඩාම සුදුසුභාවයකටපත් වෙන්නේ. අර ඉස්සර නම් දැන් නාලක ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා ගත්තාම මොකද කරේ බුදුරජාණන් වහන්සේ ගාවට ආව කර්මස්ථානයාගත ස්වාමීන් හරියට කර්මස්ථානි කියන්නේ කොහොමද මම මේක අහගත්තා ගියානේ නාලක ප්‍රතිපදාවක වේගෙන ගියා ආය ආවේ නෑ කමඨහන් සුද්ධ කරන්න යරකයි මේකයි ප්‍රශ්නයි පටවි රූපේ පටවි කොච්චරයිද ආපෝ කොච්චරයිද ඒව මුකුත් ඇහුවේ නෑ ගියා ඉවරයි රහත්ම වුණා දැන් එහෙම නෑ මේ කමඨහන් දීලාවට පස්සේ මේ අහනවා මේ ස්වාමීනි අර වෙලාවේ මොකද්ද කිව්වේ මට ඒක තේරුන්නේ ආයි ඒකම වෙන විදියකින් අහනවා. ආයි ඒකම වෙන විදියකින් අහනවා. ඒකම ආයි අහනවා. එකම ප්‍රශ්නේ අහනවා. එතකොට ඒ වගේ ඇයි ඒගොල්ලෝ ඒක දරන්න සුදුසු නැහැ. ඒක දරා ගන්න බෑ. මේ කමටහන දීලා ඉවර වෙලා සමහරක් වෙලාවට වැඩසටහන කරනවා පැය දෙක තුනක්. අනේ ස්වාමීනි තව එකපාරක් කියලා දෙන්න බෑනේ. පහුව ඉතින්. ඊට පස්සේ අනේ ස්වාමීනි ඕක දාන්න නැද්ද? YouTube එකට දාන්න නැද්ද? අරකට දාන්න නැද්ද? අපිට හඬ උනේ අනේ සානිසි දැම්මද? ඉතින් මේ මොකද මිනිස්සු දක්ෂ නැහැ. ඒ නිසා දක්ෂ කර්මස්ථානාචාර්යවරු මේ චරිත පිරිසිඳ දැකලා ආනාපාන සතිය දෙනවා නම් ඒක ලේසි නෑ. ආනාපාන සති ධානය ලබනවා කියන එක ලේසි නෑ. බුද්ධ ගෝචර භාවනා බලන්න බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකොට බෝධිසත්වවදී වඩපු භාවනාවනේ. ඒක පාදක කරගෙන ඔක්කොම සසු දේවල් ලබා ගත්තේ. භාගතුන්සේ බුදු වෙන්න කලිනුත් කරපු භාවනාව. හරි? මේ ඒකයි කිව්වේ මුට්ට සතිස්ස නවදාමි. ඊට පස්සේ අපි ගත්තාම ද්වේෂ චරිතයක් ඉන්නවනේ. ඒ ද්වේෂ චරිත වලට ගොඩාක් වෙලාවට අපි අසුබ භාවනාව එහෙම දෙන්නේ. දෙන්නේ නැතුව පස්සට අදිනවා. මොකද ඊට පස්සේ ආවෙන්නේ ලෝකෙට ගැටි යනවා. ඒකට ද්වේෂ චරිතයට එනම් මොකක්ද හරියන්නේ? මෛත්‍රී භාවනාව. එහෙම එකපාරටම මෛත්‍රිය දෙන්නේ නැහැ ද්වේෂ චරිත වලට. එහෙමයි ග්‍රන්ථානුසාරිය බලනකොට සඳහන් කරනවා. නමුත් මේක ප්‍රායෝගික ප්‍රතිපදාව තියෙනවා. දැන් එහෙනම් ඔයගොල්ලෝ හිතන්න අර එක සාමණේර සාවින්හාසේ නමක් දෙපිටකයක්ද එක පිටකයක්ද දරන එක ස්වාමීන් වහන්සේ නමක් කමඨහන් ගන්නාම වතුර ටිකේ බහැලා ඉන්නේ කිව්වේ. ඔක්කොම කලින් ගිහලා එනකට ධනක් කරනකම් වතුර බහින්නෝ කිව්වා. ඒ මොකද? එයන් කිව්බනේ එයාගේ චරිත බලලා එයාට සුදුසු භාවනාවක් දෙන්න. එහෙම නෙමෙයි. අර එන මේ ස්පීඩ් එක අපි තුමුක අපිට බෝලයක් වැටෙනවා කියලා. ඒ වැටෙන බෝලේ බැට් එකට ගන්න එපයි. අරගෙන එපයි ගහන්න. එහෙම නැතුව අපේ අතේ බැට් එක තිබ්බ කියලා ඔහේ වනලා වැඩක් නැහැ. එහෙම වුණොත් බෝලේ මිස් වෙනවා. සබ් එන එක හොඳට ගන්න ඕනේ යකට. අරගෙන තමයි කර්මස්ථානයක් ලබා දීම සිද්ධ කරන්න ඕනේ. ඒතර මේ කර්මස්ථාන වැඩෙන්නේ නැති වෙනකොට ඒවට කරන්න ඕනි උපක්‍රම. දැන් අපි සමහරක් වෙලාවට එහෙම කරනවා. සමහරුන්ගේ භාවනාව වැඩෙන්නේ නැති වෙනකොට අපි සේනාසනේ ගන්නකො සේනාසනේ තුලේ අපි ස්වාමින්වහන්සේ නමක් සමහරකට ළඟට අදිනවා. සමහරකට ළඟ ඉන්න අයට භාවනාව වැඩෙන්නේ නැති වෙනවා. එතකොට දුරස් කරනවා. දුරස් කරාම අර ලැබෙන තනිකමත් එක්ක භාවනාව වැඩෙනවා. ඒ නිසා හොඳට මේ චරිතය දිහා දැකලා චරිතයක් දිහා බලලා තමයි කර්මස්ථානයක් නිර්දේශ කරද්දී අපිට නිර්දේශ කරන්න පුළුවන්කම. මේක හොඳට මතක තියාගන්න. සමහරුන්ට හරි කලබලයි. සමහර ශ්‍රාවකයෝ ඇවිල්ලා ආමුදුරේ මට අර භාවනාව දෙන්න. නිකන් දැන් ඕගොල්ලෝ කවදාවත් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා දැන් හිතන්නකෝ මම ડોක්ටර් කෙනෙක්. ඕගොල්ලෝ ලෙඩ්ඩු. ඕගොල්ලන්ට තියෙන උණයි කැස්සයි එම්බ්‍රිසාවයි. ඕගොල්ලෝ ඇවිල්ලා කියනවා ආමුදුරනේ මට දෙන්න අන්න අර පෙත්තෙන් මෙච්චර කුයි මේ පෙත්තෙම මේ ක්‍රීම් එකයි අර ක්‍රීම් එකයි දෙන්න. එහෙම කියනවා. එහෙම කිව්වොත් එහෙම ડોක්ටර් දෙයි. අර අපි නිසා හොඳයි.
ඔව් අපි ගාවට එල මේ සන්නස මට මේ ආනාපාන සතිය කියලා දෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. තමන්ගේ ප්‍රශ්න කියන්නේ මට මෙතන රිදෙනවා. අනේ මගේ ස්වාමීන් වහන්සේ මට මේ සසර යන්න බෑ. මම මේ සසරට බයයි. මට මේ ගෞතම බුද්ධ ශාසනය මෙතර වෙන්න ඕනේ. එහෙම නැත්නම් ස්වාමීනි මට බුදු කෙනෙක් දකින්න ආසයි. බුදු කෙනෙක් පාමුල නිවෙන්න ආසයි. මට මෛත්‍රී බුද්ධ ශාසනයට පාර පෙන්නන්න. ඒ තරම් කාලයක් මට දිව්‍ය තලයක හරි ඉඳලා මෛත්‍රී බුද්ධ ශාසනය බැහැලා ඇවිල්ලා නිවන් දැක් ගන්න පුළුවන් පාත් එකක් මේකේ තියෙනවද? මම මොකක්ද ඒ සඳහා කරන්න ඕනේ? ඇයි මට පහුගිය බුදුවරු ළඟ බුදුරජාණන් වහන්සේලා ළඟ ධර්ම අවබෝධය නොවුනේ? ඊළඟට පහළ වෙන බුදුරජාණන් වහන්සේගේ පාමුල ධර්ම අවබෝධය කරනවා නම් මා කුමන සුදුසුකමක් සංවිධානය කර අන්නේ ඒ දෙන ලිස්ට් එක පුරව ගන්න. එතකොට උන්වහන්සේලා කියලා දෙයි මේ භාවනාව කරන්න. මේ විදියට හිතන්න. මේ ගුණ ධර්ම වඩන්න. දැන් එහෙමනේ තියෙනවනේ. මෛත්‍රී බුදුන් දකින්න නොදකින්න අය නැද්ද? අර මම හැමදාම ගුණේ ප්‍රාණඝාතය කරන අය, අදත්තා දානය කරන අය මේගොල්ලෝ දකින්නේ නැහැ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. හැබැයි දානමාන සංවිධානය කරන අය, බණ කියන අය, බණ කියවන අය අන්න බලන්න. එහෙම බෙනිෆිට් එකක් තියෙනවා. බණ හැබැයි ඒකෙන් විතරක් බෑ. ඒකෙන් විතරක් බෑ. ඒවට උපකාර කරන අය, අඩුම ධර්මශාලාවක් අතුපතු ගාන අය, කොඩියක් දාන අය මේ හැමෝම අර ලාභයට හිමිකම් කියන අය බවට පත් වෙනවා. ඒ වගේම ඉරිසියාකම්, කුහකකම්, ගුණමකුකම් මේ දේවල් කරන අයට මෛත්‍රී බුදුරජාණන් වහන්සේව දකින්න බෑ. අන්න එහෙමයි ලෙඩෙක් බෙහෙත් ගන්න. ලෙඩාට බෙහෙත් දෙන ස්වාමීන් වහන්සේලා නැත්නම් ලෙඩාට බෙහෙත් කරන ගිලානුපත් උපස්ථායකයාත් මා මේ කියපු සුදුසුකම් තමන් මේකට කවුද? තමන්ගේ පරිසරය තේරුම් අරගෙන, තමන්ගේ වපසරිය තේරුම් අරගෙන ඒ වපසරියෙන් බෙහෙත් කරන්නට යා යුතුයි. හරි දැන් පිටින් ඕක තියෙනවනේ මේ අපේ ડોක්ටර්ස්ලා ගාව වුණත් ඕක තියෙනවා. ස්වාමීන් වහන්සේලා ගාව නැහැ. සමහරක් විට හිතන්න කෙනෙක් දැන් ඔයගොල්ලෝ ડોක්ටර් කෙනෙක් ගාවට ගියොත් බලන්න මේ මිනිස්සු ගාව ඒ විනය තියෙනවා. මේකේ ලාභයට යට වුණොත්, මේකේ මොන කීර්තියට යට වුණොත්, මේකේ අර අනිත් අයට ලැබෙන ලාභ දැකලා ඒවට ඉරිසියාකම් ආරාමුදුර ගාවට ගියාම උන්වහන්සේලා දායකයෝයි එහෙමත් තියෙන්න පුළුවන් සමහරක. ඒ වගේ තැන්වලදී මේක නැති වෙන්නේ. හැබැයි වෛද්‍යවරයෙක් කියන්නේ දා ඔයාට තියෙන්නේ කාට්ලේජ් ප්‍රශ්නයක්. ඔයා එන්න ඕනි මං ගාවට. ඔයා මෙන්න මේ ડોක්ටර් ගාවට යන්න. අන්න එහෙම යොමු කිරීම කරනවා වගේ අපි ගාවට උනත් කවුරු හරි කෙනෙක් ආවොත් ස්වාමීන් මට විනය පිටකයේ මුලින් ඉඳන් ඉගෙන ගන්න ඕනේ. අපි එතකොට එයාට රෙකමන්ඩ් කර. ඔයා මෙන්න මේ ආයතනයට. මේ ආයතනයේ විනය පිටකයේ මුලින් ඉඳන් අගටම හොඳට උගන්වනවා. ස්වාමීනි මට තනියෙන් කැලේක ගල් ගුහාවක භාවනා කරන්න ඕනේ. එතකොට අපි අනිවාර්යෙන් යාට ඒ අවස්ථාව දෙනවා. මෙන්න මේ ආරණ්‍යයට යන්න. මේ ආරණ්‍ය ඉන්නවා මේ ලොකු හාමුදුරුවෝ. මේ ලොකු හාමුදුරුවෝ ගාවට ගියාම සමහර වෙනවා ස්වාමීනි මට පන්සලකට වෙලා වැහිච්ච පන්සලක් අරගෙන ඉන්න ඕනේ. ඒ ගම නගාසේ ඒ වගේ අපි ඒ වගේ තැන් වලට දානවා. දැන් මම හොඳ කතාවක් කියන මගේම සුජාත පුත්‍ර සේනාසනේ පැවිදි එක සාහිණහන්සේ නමක් ඉන්නවා. මං ගාව අපි මාත් එක්ක පැවිදි වෙච්ච පළවෙනිම සාහිණහන්සේ මං ගාව පැවිදි වෙච්ච. උන්වහන්සේ මට මතකයි මිට කාලයකට කලින් මම සුජාත පුත්‍රකට එනකොට එක්තරා ගම්මානික ඉඳලා කලින් මං වැඩ හිටියේ පදවිශ්‍රීපුර පැත්තේ. ඒ පැත්තේ එනකොට උන්වහන්සේ මට කියපු කතාවක් ලොකු සයන්ස් මම මේ ටික දවසක් මේ ගමේ ඉඳලා එන්නද. මුන්නා එකපාරට මේගොල්ලන්ව අපිට දාලා එන්න බෑ. අපි උපකාරයක් කරමු. ඒ අවස්ථාව අපි හදලා දෙනවා. උන්වහන්සේ සුදුසුයි නම් බහුශ්‍රතයි නම් නිසි වයස් එළඹිලා නම් නිසි වස් එළඹිලා නම් අපි අනිවාර්යෙන් මේ අවස්ථාව ලබා දෙනවා. තනියෙන් ඉද්දි හානියක් නොවෙනවා නම් අපි අනිවාර්යෙන් මේ අවස්ථාව ලබා දෙනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය. එතකොට තමන් කවුද කියන එක දැනගෙන අහිංසක මිනිස්සුන්ට උපකාර කරන එක තමයි වඩා වැදගත්. නැත්තම් තමන් අර තමන්ගේ තියෙන පාණ්ඩිත්කම් දාන්න ගියොත් එහෙම මේක ලෙඩත් මරණාසන්න මොහොතටපත් වෙලා අන්තිමට වෛද්‍යවරයාගේ කීර්ති නාමයක් නැති වෙනවා පුංචි කාලයක් තුලදීම. මොකද ටික කාලෙකින් මිනිස්සු බෙහෙත් ගන්න. ඊට පස්සේ වෛද්‍යවරයාගේ කීර්ති නාමය නැති වෙලා යන්න පුළුවන්. ඒ තමයි එක. දෙවෙනි එක සප්පාය අසප්පාය දැන ගැනීම. අරකමයිනේ. වෛද්‍යවරයත් ගිලානුපස්ථායකයත් සප්පාය දැනගන්න ඕනේ. ගිලානුපස්ථායකයත් සප්පාය දැනගන්න. දැන් හිතන්න සීනි හැදිච්ච කෙනෙකුට සීනිම දදා දෙනවා. මොකද වෙන්නේ? ලෙඩා මැරෙනවනේ නේ. ගෑස්ට්‍රික් තියෙන එකට. තෙල් ಜಾති කව. ඒතකොට ගිලානුපස්ථායකය දැනගන්න ඕනේ මෙයාලට මෙහෙම අසනීපයක් තියෙනවනම් මේ පැත්තෙන් ඒව අඩු කරන්න. සප්පාය දැනගන්න ඕනේ අසප්පාය දැනගන්න. ඒ තමයි
බුදුරජාණන් වහන්සේ ගිලානුපස්ථායකෙක් ගාව තිබිය යුතු ගුණාංග වශයෙන් දක්වපු දේවල්. තමන් බෙහෙත් කරන ගිලනා එයාට සප්පාය මොනවද අසප්පාය මොනවද කියලා දැනගෙන ඉන්න ඕනේ. එයාට නාන්න හොඳයිද නැද්ද? එයාව නාවනවා නම් කොයි ආකාරයකටද නාවන්න ඕනේ. ඔය බලන්න ඔය දැනගෙන ඉන්න ඕනේ නැද්ද ගිලානුපස්ථායකේ? දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඒකනේ ඔය ડોක්ටර්ස් ගහන්නේ බෙහෙතක් ලියන කියලා ඔයාලට ඇලර්ජික්ස් එහෙම තියෙනවද? ඇයි? සප්පායද සප්පායද? නේ? සප්පායේව එලවන්න ඕනේ. අසප්පායේව දුරු කරවන්න ඕනේ. එතකොට අපි කිව්වොත් දැන් සමහර වෙලාවට අපිම කියලා තියෙනවා ස්වාමීනි මේ අපි රැට බෙහෙත් එහෙම ගන්න ගියාම රාත්‍රී ආහාරයක් වැළඳෙන්නේ නැති නිසා විකාලින් පස්සේ සැර බෙහෙත් ටිකක් අඩු කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට මොකද කරන්නේ? වෛද්‍යවරයාම අර සැර බෙහෙත් එක අඩු කරලා සැර නැති බෙහෙතක් ලියලා දෙනවා. අන්න ඒ වගේ මේ කර්මස්ථානාචාර්යවරයාත් සප්පාය අසප්පාය දැනගන්න ඕනේ. ඒත් අපි හිතමුකෝ දැන් අපි දැන් අපේ සේනාසනේ තියෙනවනේ උඩයි යටයි කුටි. එහෙම තමයි අපේ සේනාසනේ හැදිලා තියෙන්නේ. ඒකෝල ළඟ ළඟ කුටි තියෙනවා. ඒතර අපි ටික කාලයක් බලනකොට අපි දැන් දන්නවනේ පින්වතුනි මේ ගුරුවරයෙක් කියන කෙනා වෙනස්. මොකද ගුරුවරයෙක්ට තමන්ගේ ශිෂ්‍යයාව හම්බ වෙන්නේ මොන්ඩිසෝරි ඉඳන්නේ. විශේෂයෙන්ම පැවිදි වෙනකොට එයාගේ ගිහි සියලුම ආකල්පත් එක්ක තමයි ගුරුවරයාට එයාව ලැබෙන්නේ. ගිහි ආකල්පත් එක්ක. ඒතර එයා ගිහි මිනිස්සෙක්. එයාට සසර පිළිබඳව ඉවක් විතරයි තියෙන්නේ මම මේ සසරෙන් ඈතර විය යුතුයි කියලා. ඒ ගිහි ආකල්පෙන් මොකද මට මතකයි මේ දැන් මං ගාව ඉන්න සයින්හාසර මේ ඔක්කොලම එනකොට කොණ්ඩේ වවාගෙන ආපු හැටි. රවුල් කට් තියාගෙන සමහරුගේ කනේ කරාබුව ගැලුවේ මම ආරන්නේට ආවට පස්සේ කොණ්ඩ කැපුවේ මම. දෙනින් කෑලි ඇඳන් ටී-ෂර්ට් කෑලි ඇඳන් සරප්පු කෑලි දාන් සමහරු බයිසිකලේ ආව සමහරු බස් වල ආවා. මේ එක එක විදිහට මේ ඉතින් ආවා. ඒ ගිහි ඇඳුම් ටික ගලවලා මේ ගලවල කියන්නේ වෙන ඇඳුම් ටිකක් දීලා වෙන සරං ෂර්ට් සුදුසු පරිදි ක්‍රමානුකූලව මේකට බැස්සුවේ. පළවෙනියටම කිව්වේ සරමයි ෂර්ට් එකයි විතරක් අඳගන්න. සිල් සමාදන් වෙන්නත් එපා. ওই දවස් 5ක් නිකන් ඉන්නකෝ. ඇයි? එයා ගෙදර අතහැරලා දාලා ආපු ට්‍රෙට් එක යාට යන්න එපා. එයාට ප්‍රශ්නයක් තියෙනවා. එයා ජීවිත කාලයක් හැදිච්ච අම්මව දාලා ආපු කෙනෙක්. එයා ජීවිත කාලයක් හැදිච්ච තාත්තා අයියා අක්කා නංගි මල්ලිව දාලා ආපු කෙනෙක්. ඒකට මෙහෙ එකපාරටම සීලයක දඩස් කාලේ හිර කරන්න නෙමෙයි අපි ආපු ගමන් ආයෙනම් දස් සිල් සමාදන් යන් කියලා විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන්නේ. ටික දවසක් නිදහසේ ඉන්න. එක්කන් යනවා එහා පැත්තේ තියෙන ඇලා. ගිහලා දානවා පෙන් පහසුවෙන්. එක්කන් එනවා මේ කුටි පැත්තට. අතුගා මේ ඉන්න බල්ලෙක් දෙන්නෙක් යාළු කරලා දෙනවා. ගොඩල් ලෙව කාලා හරි කතා බහ කරලා ඉන්න. ඇයි එතකොට? එතකොට මොකද වෙන්නේ? එයාට අර ගෙදර ප්‍රශ්න ටික ඔක්කොම අමතක වෙනවා. අම්මා අමතක වෙලා මෙහෙන් බල්ලට ෆිට වෙනවා නේ. අර අපි කියන්නේ. අරෙන් ගෙදර තිබ්බ ඔක්කොම සුව පහසු තත්ත්වයන් අමතක කළා මෙහෙ ඇලට හුරු වෙනවා. අර ඒ වගේ මං කියන එක තේරෙනවද? අරහෙ අතහැරිලා මෙහෙ ලැබෙන්න සප්පාය දේවල් දැනගන්න. ඊළඟට අපි කියන්නේ දැන් ආපුම දවසක දෙයක නම් අපි ඇත්තටම එන කෙනාගේ චරිතෙත් එක්ක බලනවා. එයාට රැයට කෑම එකක් ගෙනල්ලා දිය යුතුයි නම් අපි කොහෙන් හරි කාට හරි කියලා අපි මල්ලි කෙනෙක්ට හරි කියලා මල්ලි කෑමයක් අරගෙන එන්න කියලා දවසක් දෙකක් තුනක් එයාට කෑම දෙනවා. එහෙම නැතුව අපිට හදාගන්න පුළුවන් සයිස් එකේ දරා ගැනීමක් තියෙන කෙනෙක් ආවොත් අපි කියනවා මල්ලි හරි කවුරු හරි අක්කේ නංගි අයියේ මල්ලි මෙහෙමයි මෙහෙ රැයට කෑම නැහැ 12 වෙනකොට කෑම ඔක්කොම මස් කරනවා. ඒ නිසා තියෙන දෙයක් කාලා බීලා ඉන්න තේ එකක් හදාගෙන බොන්න. බිස්කට් එකක් තියෙනවා නම් කන්න, කෙහෙල් ගෙඩියක් තිබ්බොත් කන්න. ඕන දෙයක් මේ ෆ්‍රිජ් තියෙනවා අරගෙන කාලා බීලා ඉන්න. ඕක තමයි සෙනසුනේ ක්‍රමවේදය. නැතුව ආපු ගමන් රයිට් සිවුරෙන් සිටහන් පාසුවෙන් සිටහන් කියලා මේ එහෙම එකක් මේ නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ ක්‍රමානුකූලව මේගොල්ලෝගේ කෑම රටාව වෙනස් වෙනවා. මේගොල්ලෝ උදේ කන්න පටන් ගන්නවා. 12ට කලින් කාලි ඉවර කරනවා. ඊට පස්සේ හවස් වෙනකොට මේගොල්ලෝ කෑම ටික අඩු වෙනවා. ඊට පස්සේ සිල් සමාදන් කරනවා සතියක් දෙකක් ගියාට පස්සේ. ඔන්න සිල් සමාදන් වෙනවා. ඒතර භාවනා කරවන්නේ. දැන් එකපාරට භාවනා කරවන්න බෑ අපිට. එහෙම කරවන්න බෑ පින්වතුනි. මේ දැන් කාලේ හැටි මිනිස්සු. මම කියන්නේ පොදු හැමෝටම නෙමෙයි සමහර දක්ෂයෝ ඉන්නවා ආපු ගමන් වුණත් අපිට භාවනාවට දාන්න පුළුවන් අය. හරි. ඒ වර එක එක්කෙනාගේ සසර වැඩිම එක එක්කෙනාගේ ගිහි ජීවිතවල ඉන්ද්‍රිය ධර්මවල වැඩිම. ඊට පස්සේ අපි අහනවා මල්ලි ඔයා කාගේ බණ දැහුවේ? කොයි පොත්පත්ද කියලා. එතකොට අපි දන්නවා මෙයා කියවලා ඇවිල්ලා තියෙන සුකුමාල පොත්පත්ද? ගැඹුරු පොත්පත්ද? අහලා තියෙන්නේ වටින බණද? නැත්තම් නිකන් නැලවෙන කතාද? එතකොට ඒ නැලවිච්ච කෙනාව ගලවන්න ඕනේ තැන. ගැඹුරු බණ අහපු කෙනා ඉන්නේ මාන්නක මන් ධර්මයේ දන්නවා කියලා. එයාව බස්සන්න ඕනේ කෙලවරට. මහමුදුරුවරු 30ක් එන්න ඕනේ 31 වෙනියට බස්සන්න ඕනේ.
එයත් එක්ක එදා ඉඳන් සති දෙකක් විතර සමහරකට ධර්ම කාරණාවක් කතා කරන්නේවත් නැහැ අපි. අතහරිනවා කියන්නේ මග දිගේ අතහරිනවා. සමහරව Taman දන්න ධර්මයේ සතිය දෙයක් දාන්න යනවා. එහෙන් මෙන් කෑලි. මම කියන්නේ හැටි මේ මිනිස්සුන්ගේ. ඉතින් අර ගිලාන උපස්ථායකයාට මේ ඔක්කොම ඥානි පේනවනේ. ගුරුවරයෙක් කෙනෙක් ලේසි නෑ. වෙන මේ ශාසනය තුල විශේෂයෙන් මම මේ කියන්නේ කල්යාණ මිත්‍රෙක්. ගුරුවරයා කෙනෙක් පැත්තකට දාන්නකො. කල්යාණ මිත්‍රෙක් කියලා පාරක් පෙන්නනවා කියන එක ලේසි නෑ. මේ ඔක්කොම දැනගන්න ඕනේ. ඊට පස්සේ අන්න ඊට පස්සේ අපි යාට භාවනාවක් දෙන්න පටන් ගන්නවා. ඒ දෙනකොට දැන් මගේ පින්තුල දැන් මගේ ආරණ්‍යයට ආවොත් අපේ ස්වාමීන් වහන්සේලා විපස්සනා වඩනවා කියලා. එතකොට දැන් ටිකක් වැඩිලානේ තියෙන්නේ. අර එන කෙනාට එකපාරට අපි දෙනවා සාමාන්‍යයෙන් අපි උදාහරණයක් නිකන් ගමුකෝ. අපි කසිනියක් දෙනවා වඩන්න කියලා. චුට්ට කාලයක් වඩපන්. දැන් මොකද වෙන්නේ? එයාට අර රේස් එකක්. මාත් විපස්සනා වඩන්නද? මාත් විපස්සනා වඩන්නද? විපස්සනා අහනකම් එපා කියනවා. එපා. එහෙම බෑ. මොකද දැන් මං ගාව ඉන්න ස්වාමීන් වහන්සේලාත් මරණ සතිය වඩලා, අට්ටික සංඥා වඩලා, ප්‍රහාණ සංඥා වඩලා පාදමක් දාගෙන විපස්සනාවට බහැපු අය. එතකොට අර ළමයිත් එහෙමයි. මේ ආරාමුදුරු විපස්සනාව කරනවා, මාත් විපස්සනාව කරන්නම් කියලා බහින්න හොඳ නේ. ඒ පාරේ එන්න එපා. එතකොට මේ සප්පාය අසප්පාය දැනගෙන සප්පාය එළවීමත් අසප්පාය අයින් කිරීමත් ගුරුවරයෙක් සතු වගකීමක්. අපේ පිංගුතුනි අපිට පොත්පත් උනත් මේ අපි හැම පොතක්ම තියාගන්නේ. ඇත්තටම සමහර පොත්පත් මම පුච්චලා දාලා තියෙනවා. මේක කෙනෙක්ට අපරාධයක් කියලා දකින්න පුළුවන්. නමුත් ඊට වඩා අපරාධයක් ළමයින්ගේ මනස විනාශ වුණා. සමහර පොත්පත් ඒ කියන්නේ යවන්නවත් සුදුසු නැති දේවල්. සව කෙනෙක්ට යවන්නවත් සුදුසු නෑ. යවුවොත් මමත් ඒ අධර්මයේ ප්‍රචාරණය කරා වෙනවනේ. අහිංසක මිනිස්සු එක්ක රවට්ටලා ඊට වඩා අපාය කෝටියක ගියත් ඒ අයින් කළා දාන්න ඕන එක අයින් කරනවා. අර ඒක තමයි හැටි. අපාය යනවා කියලා නෙමෙයි මේ කියන්නේ. මම මේ උදාහරණයක් කිව්වේ. වෙන්න ඕනේ කරන්න ඕනේ දේ කරන්න ඕනේ. අසප්පාය අයින් කරනවා. ඒ සප්පාය පොත්පත් එලවනවා අපි. ත්‍රිපිටක අටුවා ටීකා විසුද්ධි මාර්ග වෙනත් රේරුකාණ සායනසගේ පොත්පත් ඒවා එලවනවා. සප්පාය දේශන අසප්පාය දේශන වෙන්කොට දක්වලා පෙන්වනවා. මේ ටික අහන්න මේවා අහන්න එපා. මේවා අහන්න එපා. මේවා ෂෙයා කරන්න එපා. මේවා තියාගන්න එපා. මේවා නිකන්වත් අහන්න එපා. සප්පාය දේශනා ටික දෙනවා. මේ ටික අහන්න. මේ ටික අහන්න. මේ ටික අහන්න. මේ හාමුදුරන් ගන්න. මේ හාමුදුරන් ගන්න. අන්න එක තමයි සිහිපත් කරන්න උවමනා වුණේ. ගිලාන හොඳ උපස්ථායකයෙක් ගාව මේවත් තිබිය යුතු ලක්ෂණ. ඊළඟ තමයි පින්වතුනි මේ උපස්ථානය කරන කෙනා අන්න මෙතනදී ස්වාමීන් වහන්සේ වෙනස් වෙනවා. හරි. Tamanගේ ගිලනගෙන් ආමිෂයක් බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. මෙන්න මේක අර මම ඉස්සෙල්ලා කෝනේ වෛද්‍යවරු ගාව මෙහෙම ගුණයක් තියෙනවා ආමුදුරුත් මේ දැන් කියන්න තියෙනවා. අර ඒකේ මේකේ වෙනස තමයි ඒක. අතනදී ආමිෂයක් බලාපොරොත්තු වෙනවා. පැහැදිලිවම බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ නමගේ වෙනස තමයි මේ හැමදේම කරන්නේ ආමිෂ ලාභයක් බලාගෙන නෙමෙයි නිරාමිෂ ලාභයක් බලාගෙන. කිසිම ආමිෂයක් බලාපොරොත්තු නොවි අඩුම සිනහාවක්වත්. ඒව ඉතින් ලැබෙන්නෙත් නෑ එහෙම. මොකද මේ කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් කිව්වනේ. බුද්ධ භාෂිතයෙන්. ලෝකේ දුර්ලභ කාරණාව. මොකද්ද? කතඤ්ඤු කතවේදී පුද්ගලෝ කලගුණ දන්න පුද්ගලයෝ දුර්ලභයි. පුතේ අපිට මතකයි අපිට මට සිවුර පරෝප ස්වාමීන් වහන්සේ කවුද කියලා. මට පැවිද්ද දුන්නේ කවුද කියලා මතකයි. මට මතකයි මගේ උපසම්පදාවට මාව වඩම්මපු ස්වාමීන් වහන්සේලා. අපිට කර්ම වාක්‍ය කියපු ස්වාමීන් වහන්සේලා. පළවෙනි කමඨහන දුන්න ස්වාමීන් වහන්සේ. ඒ කමඨහනෙන් අපි උකහාගත් අවබෝධය. ඒ කර්මස්ථානි වැඩි කරගන්න අපිට ගුරුහරුකම් ලබා දුන්නු උතුමු. සමහරකට දැසින්වත් දැකලා නැහැ. නමුත් ඒ මුතුම අපිට හිටියා. ඒතර මේ කෘතගුණ කියන එක අපි ඒ ඔස්සේ අන්තිමට ලොකු වෙනවනේ. ඒ ඔස්සේ අපි ලොකු වෙනවා. මොකද උන්වහන්සේලා 45ක් 50ක් වෙනකම් අමාරුවෙන් කට්ට කාගෙන හොයාගත්තු දේවල් අපිට ලේසියෙම 25 26 දී ලැබෙනවා කියන්නේ අපි 45ක් විතර වෙනකොට අපි ඊට වඩා අනිවාර්යෙන් වැඩි. හරි. එතකොට මෙන්න මේ කෘතගුණ දැරීම කියන එක හරියම වැදගත්. මේ කෘතගුණ මේ කියන්නේ වීම කියන එක මං කියන්නේ නැහැ මේක ඇත්තටම කියාගන්න
වචන නැහැ. ඒක මහ පුදුමයි. එතනදී අඩුම ආමිසමය වශයෙන් කරන්නට යමක් නොලැබුණ. හැමෝටම ආමිසම වශයෙන් මුකුත් කරන්න බෑනේ. ආමිසමය වශයෙන් මුකුත් නොලැබුණත් අඩුම අපි දැනගන්න ඕනේ වචනකින්. අපි හිතන්නකෝ මගේ අම්මයි තාත්තයි මාව ලොකු කරනවානේ. එතකොට ඒ අම්මයි තාත්තයි මාව ලොකු කරාට පස්සේ මං අම්මටයි තාත්තට අමුතුවෙන් ආමිෂ සපයලා දෙන්නේ නැහැ නේ. අසනීප වෙච්ච දවසකට බලාගනිය ඕන. කන්න බොන්න නැති ටික ගෙනිහිල්ලා දායි. ඒ ආමිෂයෙන් කරනවට වඩා ඒ අම්මගේ හිත රිදවන්නේ නැතුව අපිට ඉන්න පුළුවන්. මහන්සි කරවන්න නැතුව ඉන්න පුළුවන් නම් තව තවත් පොඩි කාලේ ඉඳන්ම වෙච්ච මහන්සිය අපි දන්නවනේ. දැන් අපි පොඩි දෙයකටත් අම්මලා මහන්සි කරනවා. දැන් අපි පොඩි දෙයකටත් තාත්තලා මහන්සි කරනවා. ඒක දැන් අපිට සුදුසු නෑ. කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දැන් හයිය අපිට තියෙනවනේ. ඒකයි කියන්නේ කොල්ලෙක් අවුරුදු 18ක් වෙනකොට එයා ජොබ් එකක් අඩු වෙගෙනගෙන ඉවරයි නා. 18ක් 19ක් 20ක් 21ක් ඉගෙනගෙන ඉවරයි නම් ගෙදරට වෙලා කාලෙකක් ආ හෙට මෙහෙට වෙවි ඉඳලා හරියන්නේ. අද සමාජයට වෙලා තියෙන ඒකනේ. දැන් Tamanට අම්ම කන්න දුන්නු අම්මා තාත්තට කන්න ටිකක් දෙන්න. අම්මයි තාත්තයි දැන් තාත්තා වයසයි. අම්මලා වයසයි අත්‍රි දෙනවා. ඔය ළමයි දැන් මේ වෙලාවෙත් අපි ඔය ළමයින්ව මහන්සි කරොත් වෙන්නේ මොකද්ද දන්නවද? ඔය ළමයින්ට වයසට යද්දි අමාරු වෙනවා. හරි? ඊට පස්සේ 65ක් 75ක් ගියාම අයියෝ අපේ අම්මා බලන්නකෝ ඉස්සර හොඳට හිටියානේ. ඒ මොකද? අපි පුළුවන් කාලෙවත් අපේ දේවල් කරගෙන අම්මට තාත්තට උදව් නොකරපු නිසා. පස්සේ නිකන් පසුතැවිලා වැඩක් නැහැ මරුණාට පස්සේ අයියෝ මට අම්මා කියන්නේ ඉන්නේ කවුද කියලා. ඉන්න කාලේ රැකගන්න. ඉන්න කාලේ රැකගන්න. ඒ වගේ කතඤ්ඤු කතවේදී පුද්ගලෝ දුර්ලභ ලෝකස්මි. ඒ නිසා කොහොමත්ම මේ ධර්ම මාර්ගයේ වඩපු කර්මස්ථානාචාර්යවරයෙක් යම්කිසි කමඨාණක් හෝ වෙනත් ධර්මලාභයක් හෝ ධම්ම මච්චරයකින් තොරව ධර්මවසුරුකමකින් තොරව තමන්ගේ ශිෂ්‍යයන්ට අනුගාමිකයන්ට තමන් ගිලානුපස්ථානකෙක්ව ලබා දෙන ගිලනුන් වශයෙන් දැක්වුවොත් ඔවුන්ට ලබා දෙන කිසිම දෙයකින් ආපහු ආමිෂයක් බලාපොරොත්තු වෙන්නේ. මොකද ධර්මතාවයම දන්නවා. එහෙම මිනිස්සු ලෝකේ දුර්ලභයි. වැරදිලාවත් එකෙක් මතු වුණොත් පුදුම හිතනවා විතරයි. අනේ මෙහෙමත් කෙනෙක් කොහොම හරි මගේ දැසට දකින්න පුළුවන් වුණානේ කියලා. එච්චරයි. එක එක්කෙනා හැලුනොත් එහෙම වෙනවා. මේ ඌට වඩා බුදුවම්බෝ අපි දැකලා තියෙනවා මේ පණ තියාගෙන ඉන්නවා මිනිස්සු. දැන් අපි ගත්තාම අපි වැඩ ඉන්න අරිසිමල වනසේනාසන සංචිතේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ දෙවි කෙනෙක් වගේ ස්වාමීන් වහන්සේ නමක්. ඕන තැනක ඉන්න ස්වාමීන් වහන්සේ නමකට සේනාසන පහසුකම් ඉන්න හිටින්න තැන් දාන මාන ඉටි පන්දන් ඔක්කොම දෙනවා. මුන්දලා මේක ටික දවසක් ඉඳලා එළියට ගිහිල්ලා කියනවා අරිසිමලේ ආමුද්‍රෝ මෙහෙමයි අරිසි. අපි මේක බලන් ඉන්නවා. ඒ මොකද මිනිස්සු කෙලේ ගුණ දන්නේ නැහැ අපි. එහෙම කරන්න හොඳ නැහැ කවදාවත්. ගුණේ දකින්න ඕනේ. ගුණවන්තකම ඇත්තටම කියන්නේ එහෙම අඩුපාඩුවක් නේ තියෙනවා නම් අපි ඉන්නෙත් නැහැනේ. එහෙම කියන්න දෙයක් නැහැ. මිනිස්සු තමන්ගේ දෘෂ්ටි වලින් බලනවා. හරි? තමන්ගේ දෘෂ්ටි වලින් බලන්නේ. වෙන මහන්සිය කවුරුත් බලන්නේ නැහැ. එනිසා කෝකටත් ගිලානුපස්ථායකයෙක් ඉන්නවා නම් ආමිෂමය ලාභයන් බලාපොරොත්තු නොවි කරන එක තමයි වටින්නේ. ඒක ගිහි සමාජයට කොහොමද බලපාන්නේ කියන එක මම කියලා දෙන්නම්. ගුරුවරයෙක් නම් තමන් උගන්වපු ළමයි ලොකු වෙලා පාරේ යනකොට හෝ තමන්ගෙන් ඉගෙනගත්තු ළමෙක් වෛද්‍යවරයෙක් වෙලා හරි ඉන්න කාලයකට තමන් ලෙඩ වෙනවනේ. එතකොට අම්මා තාත්තා ගුරුවරිය වයසයිනේ. තමන්ගේ දරුවෝ ලොකුයි දැන්. එතකොට යනකොට යාට අඳුර ගන්න බැරි වුණා කියලා. පාරේදී වැන්දේ නැහැ කියලා අඬ දොඩ ඉන්න එපා. අපි කල යුත්තේ කරා. එච්චරයි පමණ ඉවරයි. බලාපොරොත්තු වෙන්නේ මොනවද? පාරේ වැටිලා මහමඟ මැරුණා. ඒ සනීප තියාගන්න පුරුදු වෙන්න. තමන් උපස්ථානය කරන ලෙඩාගේ දීපල අරව මේව ඔක්කොම ටික වෙන කෙනෙක්ට ලියවිලා ගියත් තමන් සනීපෙන් මං මේ වගේ දෙයක් කළේ ආමිෂයක් බලාගෙන නෙමෙයි ගිලන් බව බලාගෙන. අන්නේ ගිලනට ඒ ගිලන් බවින් නැකටින්න. දැන් බුදුරජාණන් වහන්සේ පූතිගත තිස්ස තෙරුන් වහන්සේ ගාවට ගියේ මොකටද? ගිහිල්ලානේ අර සැරව වලට ඇලිලා තිබ්බා කියන වань මහා කරුණාව. සැරව වලට ඇලිලා තියලා තියෙන්නේ. හිතන්න නිකන් මගේ පිංගුතුලා සැරව හැම තැනම සැරව තියෙන සිවුරක්. තමන්ගේ ශ්‍රී හස්තයෙන් අල්ලලා සිවුර අයින් කරලා ඒ සිවුරයි අඳන අයින් කරලා උන්වහන්සේ උණු වතුරෙන් පැන් පහසු කරවල මොනතරම් සනීපයක්දනේ. පැන් පහසු කරවල පරිස්සමට අලුත් සිවුරු අඳන පොරවල පරණේව සෝදල වේ. මේක තමයි කතාව. ආමිෂයක් බලාගෙන නෙබෙයිනේ. අඩුම පිනක්වත් බලාගෙන. දැන් බුදුරණන් වහන්සේට පින් වෙන්නේ නැහැ නේ. කුසල් වෙන්නේ නැහැ නේ. අන්න ඒ නිසා ඊළඟ තමයි
ලෙඩාට කරුණාවෙන් ලෙඩාට මෛත්‍රියෙන් කරන්න ඕනේ. හතරවෙනි එක. ලෙඩාට මෛත්‍රියෙන් කරන්න ඕනේ. පළවෙනි අරික තමන් ප්‍රතිබල වෙන්න ඕනේ. දෙවෙනි එක සප්පාය දැනගන්න ඕනේ. තුන්වෙනි එක ආමිෂ බලාපොරොත්තු වෙන්න එපා. හතරවෙනි එක ලෙඩා කෙරෙහි මෛත්‍රියෙන් කරන්න ඕනේ. නැතුව මේ වෙනත් ලාභයක් බලාගෙන නෙමෙයි. කෙනෙක් දැන් හිතන්නකෝ මෙහෙම ලෙඩෙක් එනවා තමන්ගේ හතුරෙක්. හතුරෙක් වුණත් ලෙඩෙක් ආවට පස්සේ බෙහෙත දෙන්නේ හොඳ වෙන්න මිසක් ලෙඩේ වැඩි වෙන්න නෙමෙයිනේ. ඉස්සර එහෙම ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ට කර්ම විපාකත් ඒ විදිහටම ලැබෙනවා. චක්කුපාල මහරහතන් වහන්සේ ඇස් අන්ධ වෙන්න හේතුව පෙර ජීවිතේ එහෙම වෙච්ච සිද්ධියක් නේ. ඇස් දෙක පෙනීම ලබලා දීලා පෙනීම ලැබුණේ නැහැ කියලා කියනකොට ආයි අන්ධ වෙන්න බෙහෙතක් දෙනවා පෙර ජීවිතේක. ඒ නිසා රහත් උනත් ඇස් දෙක අන්ධ වුණා. ඇස් දෙක අන්ධ වුණා. ಗುಣ තියෙන උතුමෙක්. නමුත් ඇස් අන්ධ වුණා. එනිසා අනිවාර්යෙන්ම මෛත්‍රී උපදවාගෙන මම මෙයා කොච්චර තරහකාරියෙක් වුණත් පුදුරි මං ওই පහුගිය දවසක මමයි අපේ අක්කයි සහ අපි කීප දෙනෙක් එක තරහ ගමනක් යනවා. යනකොට මේ පාරේ ඉන්නවා දරුවෙක් වැටිලා ගලක් වැදිලා ඔලුවට ලේනවා. වටපිට මිනිස්සු ඔක්කොම ගේට්ටු වලින් එවිලා බලාගෙන ඉන්නවා කිසිම කෙනෙක්. ඇයි බලද්දී ආ ඒ ගමේ එච්චර හොඳ නැති කෙනෙක්. අස බලන් ඉන්නවා විතරයි අර මිනිස්සයා ලේ පෙරාගෙන පිටින් හිතන්න. ඔයගලන්ගේ තාත්තා හොම වැටිලා හිටියා නම් පාරක් අයිනේ. අයිනකට වෙලා කවුරු හරි ගලක් ගහන එකක් වැදිලා. සවලකින් ගහලා. හිතන්න වැටිලා හිටියා නම් කවුරුත් උදව් කරේ නැත්තම් මරාගෙන මැරෙන්න තරම් කේන්ති ගන්න පුළුවන් නේ. ඇයි අර අහිංසක මිනිස්සයා ගැන දැක්මෙන් බලන්න බැරි. ඔක්කොම අපේ ගමන නවත්තලා අපි අන්තිමට අරන් ගිහලා බෙහෙත් කවුරුත් බයයි සාක්ෂියක් දෙන්න යන්න බයයි. Tamanට පොලිසි ගානේ රස්තිය අදු වෙන්නේ වෙයි කියලා. ස්පිරිතාලයකට ගිහිල්ලා දෙන්න බයයි බාරකාරයා වෙලා අස්සම් කරන්න වෙයි කියලා. එක ප්‍රශ්නනේ. ඇයි සාක්ෂියක් කියන්නේ Taman නුදුටු දෙයක් නෙවෙයිනේ. දැක්ක දේ දැක්ක විදිහට කියනවා එච්චරයි. Taman එකට අදාළ නැත්තම් Tamanට ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ කීයටවත්. මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ හැමෝගෙම කිල්ලෝට වල හුණු. බයයි තමන්ගේ තියෙන කිල්ලෝට හුණුට කෙලියට කිය. ඒකයි ප්‍රශ්නේ. එහෙම බෑ. මෛත්‍රී උපදවාගෙන වැඩ කරන්න ඕනේ. පිංගුතුනි. කරදරයකදී නැති යාළුකම ඒක අසත්පුරුෂකම. අසත්පුරුෂකම. කරදරයකදී උපකාර කිරීමමයි සත්පුරුෂකම. එහෙම සත්පුරුෂයෝ ලෝකේ දුර්ලභයි. මම මේ කියන කතාව ඇත්තද බොරුද බලන්න. එනිසා තමන්ගේ වටපිටාවේ ඉන්න අහිංසකයෙක්ට කරදරයක් වුණොත් අනිවාර්යෙන් උපකාර කරන්න දුවන්න ඕනේ. උපකාර කරන්න ඕනේ. දැන් අර කොරෝනා හැදීදී සමහර මිනිස්සු මැරෙනවා. මං කියන්නේ මගේ පිටුට ඔබට හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන්. ඔබ ඇස් ඉස්සරහින් මිනිස්සෙක් මැරුණා. සමහරුන්ට පාරේ ෆිට් එක හැදිලා වැටිලා ඉන්නවා. උදව්වක් උපකාරයක් කරන්න අහක බලාගෙන යන්න එපා. මේ අපේ රට පොඩි රටක්නේ. කිලෝමීටර් 300ක් 400ක් දිග පළල තියෙන. කාගේ හරි වාහනයක රෝදයක් දැන් හොඳ උදාහරණයක් කියන අපි ඕන තරම් බන වලට යනකොට සමහරක එක දවසක් මම බනකට ගිහිල්ලා එනකොට කාර් එකේ හුලං ගියා රෝදේ. හුලං ගිහලා මොකද උනේ? මම මල්ලි දැන් මාර වැඩේ වුණේ. මල්ලි දන්නවද මේක මාරු කරන්න? එතකොට පොඩි මල්ලි පොඩි මේ මම නම් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ජැක් එකක් තියෙනවා. ජැක් එකකුත් නැහැ නේ කාර් එකේ. දැන් මේ ජැක් එකක් තියෙනවා කාර් එක තියෙනවනේ. මම කොන්න සීට් එකට බලනකො ජැක් එකක් නැද්ද කියලා. ඔන්න දැන් ජැක් එකක් ගත්තා. මට මේක මතකයි මේ ගල්ගමුව හරියදී වෙච්ච වැඩ. ඊට පස්සේ මොකද කරේ? දැන් පාරේ කොහොම හරි අයින්ට කළා නවත්තගෙන දැන් මේකට මේක ගහ ගන්න තේරෙන්නෙත් නෑ, කරකවන්න තේරෙන්නෙත් නෑ. රෝදෙම සිවුරත් ආදාගෙන ගිහලා මම මේ කියන්නේ වෙච්ච දෙයක් ඉතින්. ඒක හොඳද නැද්ද කියන එක පස්සේ කතාවක්. නැත්තම් තාම ගල්ගමුවේ ඉන්න වෙන්නේ. ඊට පස්සේ මොකද කරේ? දැන් ඔන්න ජැක් එකක් ගහගෙන දැන් මේක උස්සන ගමන් මට කල්පනා වෙනවා දැන් මම සිවුරක් නේ. සිවුරක් මගේ ඇඟේ ඉන්නේ මාව පේනවනේ මිනිස්සුන්ට. එතනින් යන කිසිම වාහනයක බස් එකක් ගියා මාවයි කාර් එකයි මල්ලිවයි තුන් දෙනාම හුලං ගියා. කියන්නේ මේ දකින්න මිනිස්සෙක්ට දැන් අපි මම පාරේ යනකොට හාමුදුරුවෝ කෙනෙක් කොයි වගේයක් කරගෙන මගේ වැඩේ නවත්තලා මං උපකාර කරන්නේ නැද්ද? ඒ කරදරයකදී නැති මිනිස්සු වැඩක් නේ. අපිට මේ වගේ අත්දැකීම් තියෙනවා. ඒ නිසා කීයටවත් මෛත්‍රියෙන්ම දෙයක් කරනවා මිසක් වෙනත් අදහස් ඔළුවේ තියාගෙන අපි මිනිස්සුන්ට උදව් කරන්න යන්නේ. ඒක ගිලනෙක්ට උපස්ථාන කරන්න යද්දි මම මේ කිව්වේ මගේ ජීවිතේ වෙච්ච දේ. මට එදා කල්පනා වුණා පාරින්ද මම මේ බණ කියලා රෑ දැන් පාන්දර 2යි 3යි වෙලාව
මිනිස්සුන්ට බණ කියලා මේ එන්නේ. හැබැයි එහෙම එච්චර දෙයක් කරලා එනකොටත් අඩුම මේ මිනිස්සෙක්ට වාහනයක් නවත්තලා මගේ සායනහස මොකද වෙලා තියෙන්නේ කියලා අහගන්න තරම්වත් අවශ්‍යතාවයක් වුමනාවක් නැති හැටියක් කියලා මං ඉතින් ඒ කාලේ ඉතින් අපිම කල්පනා කරනවා අපි මිනිස්සු හොඳයි කියලා හිතාගෙන ඉන්න බණ කියන්නේ යන්නේ ටික ටිකනේ අපිට ජීවිතයේ අත්දැකීම් හැමදේම තේරුම් ගන්න පුළුවන් අත්දැකීම කියන එකනේ. ඒ නිසා දැන් අපි කාට හරි උදව්වක් කරත් මෛත්‍රී සිත උපදවාගෙන උදව් කරන්න මිනිස්සු පිංගුතුනි එහෙම කරනවා අඩුයි. නැති බැරි අමාරු අසරණකමක් දැක්කොත් මෛත්‍රී උපදවාගෙන උදව් කරන්න අනිවාර්යෙන් එළඹෙන්න පෙළඹෙන්න කොළුවේ තියාගෙන ඉන්න. ඒ තමයි 4 5 ලෙඩෙක්ට උපස්ථාන කරද්දි මේ ලෙඩාට තියෙන එක කතන්දර. දැන් සමහරුන්ගේ ඇස් වලින් කබ එනවා. අපි ගමු කුඩින් ඉඳන්ම ඊට පස්සේ කන් වලින් කලාඳුරු වෙනවා. සමහරුන්ගේ ඔය කනේ රෝම ගස් වගේ වැවෙන උමනාට වල නහයෙන් රෝම ගස් වැවෙනවා. කටින් කෙලවෙක් කෙරෙන්න පටන් ගන්නවා. එහෙම වෙනවා ඉතින් ඉන්නේ. සෙම එනවා. කකා ඉන්නකොට සමහරක් විට සොටු කෑමකටම වැටෙනවා. ඊළඟට කටේට කෑම එකක් ගත්තට පස්සේ කටේ තියෙන කෑමකින් ඉතිරි ආපහු බත් එකට වැටෙනවා. සමහරට ඇඟේ මල මූත්‍රා යනවා. එහෙම වෙනවා. මට මතකයි එක සාංශ නමකට උපස්ථාන කරලා අනිවාර්යයට උදේට නැගිටිනකොට මුළු මෙට්ටේ කොට තරව මේවා ඔක්කොම තෙතයි මූත්‍රා කිය. ඒ කියන්නේ හැටිනේ මිනිස්සු ලෙඩ වෙනකොට හැටි. ඒක මටද ඔබටද අපි සියලු දෙනාටම පොදු ධර්මතාවය. බල්ලෙක් අසනීපුනහම බලන්න. හැටියක් මිනිස්සු වැටෙනවා. ඒවට මේ අර අපිට අප්‍රියපද අපි මැනික් නෙමෙයිනේ. එහෙම අප්‍රියක් නෑ ඇත්තරම නෑ පින්වතුනි. එක එක්කෙනාගේ හැටි. අපි ඔක්කොට මේ ධර්මතාවය පොදුයි. ඒ වගේ වෙලාවකදී ගිලාන උපස්ථායකයා මොකද කරන්න ඕනේ? ඒවා දැරිය යුතුයි. අන්න ඒක දරා ගන්න බැරි, ඒක ඉවසන්න බැරි ගිලාන උපස්ථායකයා යහපත් උපස්ථායකයෙක් නෙමෙයි. මේක කර්මස්ථානාචාර්යවරුන්ට බලපාන විදියක් තියෙනවා. තමන්ගේ ශිෂ්‍යයන්ට ශාසනය අනබිරතිය එපා වීම වෙනවා. අනබිරතිය කියන එක. වෙනත් ඒවා නෙමෙයි අනබිරතියට විතරයි මේ කියන්නේ. හරි? නැතුව මේ අර අසුචි මල මුත්‍රා කොට ඔක්කොම සාධාරණීකරණය කරගන්න බෑ මේකේ. අනබිරතිය ආවට පස්සේ අන්නේ අනබිරතිය ඉවසන්න ඕනේ. ඉවසන්න ඕනේ. සමහරක් වෙලාවට අන්න ඒකනේ කිව්වේ ප්‍රශ්න අහනවා. මේක වැරදි නේද? ඒ වගේ වෙලාවට ඒක කේන්ති ගන්නේ නැතුව හිමින් සැරේ තමන්ගේ ශිෂ්‍යයාට මේ කතාව පැහැදිලි කරලා දීලා අර යාගේ ඒ වේදනාව ඉවස ගන්න අපිට පුළුවන්. හැබැයි මේකයි. එතනදී අර ඔද ගැන්විය යුතු තැනදී ඔද ගන්නවන්න ඕනේ. තෙද ගන්නවන්න යුතු තැනදී තෙද ගන්නවන්න ඕනේ. කිව යුතු තැනදී කියන්න ඕනේ. ඇසිය යුතු තැනදී අහන්න ඕනේ. ඒ හික්මීම ගිලානුපස්ථායකයෙක්ට තියෙන්න ඕනේ. ඒක ඔළුවත් එක්ක යන එකක් හැමතිස්සෙම කේන්ති අරගෙනත් බෑ. හැමතිස්සෙම හොඳට ඉඳලත් බෑ. හැඳිනුගා හදන හොද්ද රහණය කියන කතාවක් අපි පොඩි කාලෙම දන්නවනේ. ගහන්න ඕනි වයසේදී ගහන්න ඕනි වයසේදී ගහන්න ඕනකම මේ ළමයි පොල්. ඒ මොකද සමහරක් වයස් තියෙනවා. ඒ වයසේදී පොඩි අහන්නෙත් නෑ කෝට්ටටත් බයයි ගතියක් තියෙන වයස්. ගහන්න නෙමෙයි මේ කියන්නේ ළමා හිංසනයි අරකයි මේකයි මානව අයිතිවාසිකම් ඊට පස්සේ. නමුත් සැරකල යුතු තැනදී සැරකල යුතුයි. එහෙමයි. අතහැරිය යුතු තැනදී අතහැරිය යුතුයි. බැරිම තැන නම් බුදුරජාණන් වහන්සේ කිව්වේ නැද්ද බ්‍රහ්ම දණ්ඩනේ පනවන්න කියලා. මේ මහා කරුණික ශාසනයේ බ්‍රහ්ම දණ්ඩනේ පැනවුවේ. ඕනවට වඩා සංඝයා අතර අරුබුද ඇති කරනවා නම් නිතර උක්කේපනීය කර්ම කරන්න කිව්වනේ. කරලා බැහැර කරන්න කිව්වා සංඝයාගෙන් එළියට. සාමණේරයෙක් ඕනවට වඩා දඟලනවන සිවුරු අරවන්න කිව්වා. මේ බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවානේ. සිවුරු අරින්න කිව්වා. ඇරලා ගිහි කරවන්න. ගිහි කරවල හික්මුණාට පස්සේ නැවත ආපහු මාන කරන්න. ඒ නැවත මාන කරනවා කියන කරුණාව තියාගන්න. හැබැයි අවශ්‍ය තැනදී ගිහි කරන්න. ඒත් හික්මෙන්නේ නැත්තම් දැන් කෙනෙක්ට කියන්න පුළුවන් අම්බෝ මේක මානසික නෙමෙයි කායික දණ්ඩනයක් තියෙනවා. කායික දණ්ඩනය කොහොමද? කියනවා දඬුවම් කරන සාමණේරයාට කියලා වැලි ගෙන්නන්න පුළුවන්. දර එකතු කරන්න පුළුවන්. වත් කරගන්න පුළුවන්. එතකොට දැන් කෙනෙක් දර ගේනකොට ඒක කායික දණ්ඩනයක් නෙමෙයි. මේ මහා ශාසනය හැදිලා තියෙන්නේ එහෙම. හරි. ස්වයං හික්මීමට මේ කරුණු බලපානවා. එනිසා ගිලාන උපස්ථායකයෙක් ගාව දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර දේශනාව මට එකපාර ඊපෙරේද කතා කරා. ඒක මේ ගායකයෙක්. දැන් ලංකාවේ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක්. කතා කළේ හාමුදුරුවනේ මෙහෙමයි කියලා ඉතින් කතා කරා. මම දැන් අයියට මාව කොහින්ද හම්බුනේ? මේ
මම එක දවසක් දෙරණේ බණක් කව ඔබ වහන්සේ ඒක නිකන් කිව්වේ නිකන් අපි වැඩක්ම නැති ගානි. ඒත් මම කල්පනා කරා උන්වහන්සේ ඇයි දන්නේ මෙහෙම කියන්නේ මේ. දැන් බලන්න මේ අයියට තේරෙන්න ඕනි නේද? ඒ අයියා මට ගත්තේ ඒක අහලානේ. අර දෙන්න ඕනේ තැනදී මේ හැමදෑමත් මට මෙහෙම බණ කියන්නත් පුළුවන්. මෙහෙම කරගෙන මූණක් පෙන්නන්න නැතුව. මෙහෙම කියන්නත් පුළුවන්. බණ කියන්නේ කටින් මිස වටාත් වෙන්නේ නෙමෙයි. ඔගොල්ලෝ හිටියනම් හයි බුදුරජාණන් වහන්සේ ධම්සප්පවතුන් සූත්‍රය කියන්නත් වටාත් අරන් ගියාද කියලා. පස්වග මහණුන් ගාව. එහෙම ප්‍රශ්න අපේ මිනිස්සුන්ට තියෙන. හිටපු ගම වටාත්ත බැරි වෙලා ගිය දවසුත් තියෙනවා මට. කියන්නේ ඇයි අපේ මල්ලිනේ මේව දාගන්නේ? මල්ලි තමයි සාමාන්‍ය වාහනේට දාගන්නේ. ඉතින් යාර ආපු වලුත ජැක් එක ගලවන්න බෑ වගේ ඊට මට. ඊට ගම මේවත් අමතක කරලා යනවා. ඒ වගේ උපේක්ෂාවෙන් සමහරවිට පන්සලේම තියෙන වටත් අරගෙන බණ කියනවා. ඉතින් දැන් අපි මම පාවිච්චි කරන සාමාන්‍ය මේ සුදු. ඉතින් පන්සල් ගියාම මේකේ ධර්ම චක්‍ර තියෙනවා, මොනරු ඇඳලා තියෙනවා. හවුදුරනේ අද මොකද වටාත්තේ මොනරෙක් ඇඳලා? මේ පන්සලෙන් ඇහිඳගත්ත වටාත්ත. එහෙම තමයි වගේ හැටි. ගිලාන උපස්ථායකයෙක් මේ සියලු අවස්ථාන කර්මස්ථානාචාර්යවරයා ගිලාන උපස් ධර්මදේශකයා මේ සියලු අවස්ථා ඉවසන්. පින්වතුනි අපිට කොච්චර මිනිස්සු කියන්නේ වචන කිව්වත් මේ ලංකාවේ වැඩ කරද්දි බැනුම් අහන්න වෙනවා. හැබැයි මරුණාට පස්සේ හොප්පේ කරපු කිසිම වරදක් නැහැ. මේ අබෞද්ධයෝ මරුණාම බෞද්ධ කරනවා. ඒ නිසා ලංකාවේ හැටි තමයි මේ වැඩ කරනකොට ටිකක් කතා බහට ලකනකාරක ධර්මපාලතුමාට සෝම ස්වාමීන් වහන්සේට බැන්නේ නැද්ද? බැන්නා. වැඩක් කරන්න එනකොට පොඩ්ඩක් ඒක තියෙනවා. ඉතින් මම කල්පනා කරා මේ අමනුෂ්‍ය වගේ ජීවත් වෙච්ච මිනිස්සුත් මරුණාම මෙච්චර හොඳ කියනවා නම් ටිකක් මිනිසෙක් වගේ ජීවත් වෙලා අපවත් වුණාම සාමාන්‍යයෙන් මරුණාම හරි හොඳක් කියයිනේ. ඒක තමයි ගුරුවරයෙක් වෙනකොට ඒ කල්පනාව තියෙන්න ඕනේ. අපේ හිතමුකෝ අපි බල්ලෙක් හදනවා කියලා. නිකන් හිතයි. ඕගොල්ලෝ කොච්චර බ්‍රෑන්ඩඩ් බල්ලෙක් හැදුවා. ඕක මඩවලක් දැක්කොත් වැටිලා එන්නේ නැද්ද? වැටිලා එනවනේ. එතකොට අර මේ තමන්ගේ කියන්නේ ගුරුවරයා නැත්නම් අයිතිකාර උපස්ථායකයා යාට ඔළුව තියෙන්න ඕනේ. බොහොම මෙච්චර ගානක් දීලා ගත්තේ මඩේ බහින්නද කියලා අහන්නේ නැතු ඌට උගේ ජීවිතේ ටිකක් ඇවිල්ලා එන්න දෙන්න. ආවට පස්සේ නාවල කරලා පීදාලා ආයි බහින්න එපා කියලා ගැට ගහලා හරි කූඩුවකට දාන වෙන කතාවක්. හැබැයි අර දේවල් ඉවසන්න තැන දිවසන්නට අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේක තමයි මේක හරීම වටිනවා. මේක ඔබේ සාමාන්‍ය ජීවිතයටත් කර්මස්ථානාචාර්යවරයෙක් විදිහට යම් කිසි කෙනෙක් අනාගතයේදී කටයුතු කරන පුංචි ස්වාමීන් වහන්සේලා මොකද ඉදිරියේදී අමතකයි මේවා දන්නේ නැහැ ඉදිරියේදී. ඒවත් සහ ශ්‍රාවකෙක් විදිහට ගුරුවරයෙක් තෝරගද්දිත් මේ කියන ගුණාංග සහිතව තෝරා ගැනීමට උත්සාහ කරොත් ඔබට අනිවාර්යයෙන් මේ ධර්ම මාර්ගයේ වෘද්ධියක් ලැබේවි. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට ශ්‍රවණීය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් ගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ විමල රත්න පවුල විසින් ප්‍රාර්ථනා පරිදි සිහිපත් කරලා තිබ්බා පෝමුතු විමල රත්න දියණියට වාසනාවන්ත සුබ අනාගතයකට ත්‍රිවිධ රත්න ආශිර්වාදය ලැබේවා කියලා අගෝස්තු මාස 27 වෙනි දිනට උපන්දිනය සමරන පින්වන්ත දියණියට සත් ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ දේශනාව සිද්ධ කරන්නේ තාත්තා අම්මා අක්කා ඇතුළු විමල රත්න පවුලේ සියලුම ඥාතීන් විසින් බව සිහිපත් කරලා තිනවා. තවද දේශකයන්න් වහන්සේට සහ සියලුම සංඝ රත්නයට චිරාත් කාලයක් බුදුසසුනේ මේ ශාසන කෘත්‍ය කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි මුලින්ම අපි පුණ්‍යානුමෝදනා කරමු. නමින් මියගිය සියලුම ඥාතීන් මෙපින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගනිත්වා. උතුම් නිවනින් සුවසේම නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ දේශනාව සිද්ධ කරන්නට යෙදුණු මේ පින්වතුන්ගේ ප්‍රාර්ථනාවන් සියලුම දේවල් සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සිද්ධ භාවයටපත් වේවා. නම් සිහිපත් කර ඇති නම් සිහිපත් කර නැති සියලුම දිනාට මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙම සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සීල සමාධි ප්‍රඥා ගුණ වැඩේවා. උතුම් නිවනින් සුවසේම නිවේවා. මෙකුසල් පාරමී වේවා. පාරමී ශක්තියක් වේවා. පාරමී ධම් පිරේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. වෙහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සෙනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න.
එහෙම ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. කවුරුත් ගාථා සජ්ජායනා කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. යෝ වාද